ස්වාමින් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමගද වනසේක්වා. මතතුමාගේ ශදෝ සුවිශේෂයෙන් බුටාගත් කොටසකි. ස්වාමීනි ඔබ වහන්සේට මහිමය වේවා. යළිත් උන්වහන්සේ සෙනගට කතා කරමින් උපමා මගින් මෙසේ වදාළසේක. ස්වර්ග රාජ්‍ය මෙවැන්නකට උපමා කළ හැකිය. එක්තරා රජෙක් තමාගේ පුත්‍රයාට සරණ මංගල්‍යයක් පිළියෙල කළේය. ඔහු සරණ මංගල්‍යයට ආරාධිතයන් කැඳවාගෙන එන පිණිස දාසියන් යවීය. ඒත් ඔහු එන්න අකමැති වූහ. යළිත් ඔහු වෙන දාසියන් යවා මෙන්න මගේ මංගල භෝජනය පිළියෙල කර තිබේ. ගුණුන් හා තරකල සතුන් මරා කෑම සාදා ඇත. හැම දෙයම සූදානම්ව තිබේ. මංගල්‍යයට එන්න කියා ආරාධිතයන්ට කියන්නයි කීය. ඒත් ඔහු එය නොසලකා කෙනෙක් තමාගේ කෙතටත් තව කෙනෙක් තමාගේ වෙළඳාමටත් ගියහ. සෙස්ස ඔහුගේ දාසියන් අල්ලා ඔවුන්ට නිග්‍රහ කොට මැරූහ. රජතුමා උදහස් වී තමාගේ යුද්ධ සේනා යවා ඒ මිනී මැරුවන් විනාශ කොට ඔවුන්ගේ නුවර ගිනි ලැබීය. එවිට ඔහු තම දාසයන්ට කතා කොට මංගල්‍ය සූදානම් කර තිබේ. ඒත් ආරාධිතයෝ සුදුස්සෝ නොවෙති. එබැවින් ඔබ මං සංදිවලට ගොස් හමුවන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙනෙන්නයි කීය. ඒ දාසියෝ මාවත් වලට ගොස් හමු යහපත් අයහපත් දෙගොල්ලන්වම රැස් කළහ. අමුත්තන්ගෙන් මගුල් මඩුව පිරී ගියේය. ඒත් රජතුමා අමුත්තන් බැලීමට පැමිණි කල එහි මගුල් ඇඳුම් නොහැඳ සිටි මිනිසෙකු දැක මිත්‍ර මගුල් ඇඳුමක් නොහැඳ මෙතැනට ආවේ කෙසේ දැයි ඔහුගෙන් ඇසිය. ඔහු නිහඬ විය. රජතුමා කතා කොට මොහුගේ අත්පා බැඳ පිටත අන්ධකාරයෙහි දමන්න. එද විලාප කීමත් දත්මිටි කෑමත් වන්නේ යයි සේවකයන්ට කීය. මන්ද කැඳවනු ලැබුවෝ බොහෝය, තෝරා ගනු ලැබුවෝ ස්වල්පය. ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංචි නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. පරිවන් ප්‍රමාන්තනි. දබර හර්ෂණි සහ දිනේෂ් අද මේ වෙඩින් එක වෙනස් වෙඩින් එකක්. මටත් වෙනස් වෙඩින් එකක්. රිෆ්ලෙක්ෂන් එක ඇහුවද දිනේෂ් උදේ? අද ඒක ඇහුවද? අද ඒක අහන්න හම්බුන්නේ නැහැ. මං හිතුවා ඒත් අහලා එන්නේ නැති කියලා. දිනේෂ් ඇවිල්ලා උදේම ඉංග්‍රීසි එක විතරයි තිබ්බේ. ඒක තමයි. නැත්තම් දිනේෂ් රිෆ්ලෙක්ෂන් එක අහලා තමයි වෙඩින් එක දවසෙත් එන්නේ. මම ආදර ප්‍රමාන්තනේ දිනේෂ් අද විශේෂයෙන්ම මෙතන මම පූජාව තියන්න සහ ඔන්ලයින් විමාසක යන්න හේතුව ඒකයි. දිනේෂ් වචනයත් එක්ක මහා ගැඹුරු ගමනක ඉන්නේ. වචනයට හරි පෙරේත කෙනෙක් හර්ෂණි. ඔයාටත් වඩා පෙරේතයි ආ වචනයට. ඉතින් ඒක නිසා ඒක හරි වාසනාවන්තයි. එහෙම වචනයට පෙරේත මිනිස්සු නැහැ. ලෝකයේ දේවල් වලට පෙරේත අය පෙරේතකම වෙනස් වෙනවා. තේරුණාද කියන එක? පෙරේතකම ඉවර වෙන්නේ නැහනේ. පෙරේතකම ඉවරයක් නැහැ. තව පෙරේතයි. ඉතින් ඒ පෙරේතකමෙන් ප්‍රේරිතකමකට ආව දරුවෙක් තමයි දිනේෂ් කියලා කියන්නේ. තව එයා ඇවිල්ලා මාළු රස්සාවනේ කරන්නේ. ඒකත් සම්බන්ධයි නේද? පේදුරුතුමාලා, ජුවාම් මතේවුලා ඔක්කොම මාළු එක්ක ගනුදෙනු කරපු අය. ඉතින් ඔබ දෙදෙනාගේ විවාහය அதிசயம் விசேஷ விவாகம். நாங்கள் சிங்களத்தில் பேசும் பொழுது விளங்கமா உங்களுக்கு எல்லாருக்கும்? சிங்களத்தில் பேசும் பொழுது விளங்குது தானே? ஓகே, எல்லாரும் ரெண்டு மொழியில் பேசுறதுக்கு நேரம் பத்தாது. நாங்கள் பார்ப்போம். ஒன்றுக்கு ஒன்று மொழிபெயர்த்த பேச இயலாது. සිංහලට පේසෙල නන්. ඉතින් මොකද වෙන්නේ? ඔබ ඒ අතින් ගත්තාම ඔබ අති විශේෂ යුවලක් වෙනවා අද දවසේදී. ඉතින් ඒ තැනදී තමයි අද මේ මාසික ඔන්ලයින් යන්නේ. හැමෝම බලන්න පුළුවන් වෙන්නේ. මොකද ඊළඟ කාරණාව අද ඇවිල්ලා විවාහ මංගල පූජාවලට ගන්න කියවීම නෙමෙයි මේ ගත්තේ. සාමාන්‍යයෙන් මම ගොස්පල් එක විතරයි මාරු කරන්නේ. දැන් අද ගොස්පල් එක විතරක් නෙමෙයි පළවෙනි කියවීම දෙවෙනි පිළිතුරු ගිය මේ ඔක්කොම අද දවසේ වචනය. මොකද ඔබ දෙදෙනා ජේසු අරගෙන යන්නේ අද දවසේ වචනයත් එක්ක. ඒක පටන් ගන්නෙ දැන් මෙච්චර කල ඔබගේ ජීවිත දෙකක්. දැන් එක ජීවිතයක්. ඔබ එකට ඉන්න යන්නේ.
love is blind marriage opens the eyes කියලා කියන්නේ ඒකයි. හර්ෂණේ බයක් වෙන්න නෙමෙයි. බය වුණත් කමක් නැහැ. රදිනේෂ්. ඒ කියන්නේ දැන් අද ඉඳන් ඒක වෙනම ජීවිතයක්. ඒක බැඳලා ඉන්න ඔබගෙන් ඇහුවනම් මට වඩා හොඳට කියයි. නේද? ඒ කියන්නේ බඳින්න ඉස්සෙල්ලා සහ බැඳයින් පස්සේ කියන දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් එතනදී ඔබව ස්වාමින් වහන්සේ වචනයත් එක්කයි අරගෙන යන්නේ. එතකොට ඊළඟ ලස්සන දේ මොකක්ද? අද නෙමෙයිනේ වෙඩින් එක තියන්න තිබුණේ. ඊට කලින් දවසක තියන්න. එක දවසක් නේද මාරු වුණේ. දැන් දවස් දෙකක් මාරු වුණාද? දෙකක් මාරු වුණා. දවස් දෙකක් මාරු වෙලා අද තමයි වෙඩින් එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට අද වෙඩින් එක තියද්දී අද මොකද්ද ස්විශේෂය තියෙන්නේ? අද ස්විශේෂය තියෙන්නේ මගේ ප්‍රේමවන්තයනි විවාහ මංගල පූජාවක්. බලන්න කොච්චර ලස්සනයිද. ජේසුස් ඔබට කොච්චර ආදරෙයිද. වචනයත් එක්ක යද්දී ස්වාමීන් වහන්සේ වචනයත් එක්ක ඔබව පෝෂණය කරන විදිහක් තියෙනවා. එතනදී මගේ ආදර ප්‍රේමවන්තනි අද ඇවිල්ලා මේකේ කතා කරන්නේ සුවිශේෂ කතා කරන්නේ විවාහ වෙච්ච තමුන්ගේ රජගේ පුතාගේ විවාහ මංගල්‍ය. ඒකට ස්වාමීන් වහන්සේ ඒකට රජතුමා හැමෝටම එන්න කියලා කියනවා. හැමෝටම එන්න කියලා කියනවා. ඒකට ආරාධිත විශේෂ අය ඉන්නවා. ඒ අය ආවට මොකද වෙන්නේ? ඒ අය එන්න කිව්වට ඒගොල්ලෝ එන්නේ නැහැ. එතනින් තමයි ස්වාමීන් වහන්සේ පටන් ගන්නෙ. දිනේෂ් හර්ෂණී විවාහය කියලා කියන්නේ කැඳවීමක්. කල්යාණ මෙන සොන්നാൽ ඔරු අලෙප්පු. අබ ඉන්දක් මාත් නත්සයිද වන්දරක පොරුත්තම්. ඒක බලන්න කොච්චර ගැළපෙනවද? ඒ සුවිශේෂ දෙවියන් වහන්සේ දේවරාජ්‍ය කියන්නේ කැඳවීමක්. මංගල භෝජනයකට කැඳවීමක්. එතකොට අද රිසෙප්ෂන් එකක් තියෙනවද? අද දින රිසෙප්ෂන් එකක් මංගල භෝජනය. ඒකටත් වඩා ග්‍රෑන්ඩ් රිසෙප්ෂන් එකක් තමයි ස්වර්ගයේ අපේ තියෙන්නේ. ඒ ස්වර්ගයේ රිසෙප්ෂන් එකට යන්න තමයි මේ ඔබ දෙන්න පිළිතුරු දෙන්න ඇවිල්ලා තියෙන්නේ. මේක ස්වාමින් වහන්සේගේ කැඳවීමක්. ස්වාමින් වහන්සේගේ කැඳවීමක් නම් ඒක උන්වහන්සේට සම්බන්ධවමයි ඔබ යන්නට ඕනේ. දැන් උන්වහන්සේ හරියට පුතේ ෆාදර් ගාවට චුට්ටක් එන්න. බෙස්මන්ද හරි. ඕකේ. සිංහල විලංගු දාන්න පුතේ. ඕකේ. දැන් ෆාදර් ගාට ආවයින් පස්සේ දැන් මම මොකද කරන්න ඕනේ? දැන් ෆාදර් එන්න කිව්වා. ආවා. ඊට පස්සේ ඔයා මගෙන් අහන්න ඕනේ ඇයි එන්න කිව්වේ කියලා. ඊට පස්සේ දැන් දෙවියන් වහන්සේ ඇයි එන්න කිව්වම කියන්නේ නැහැ පුතා මෙතනින් එන්න. ඊට පස්සේ අතෙන්ට ගිහිල්ලා මගේ වතුර එක අරගෙන මෙතනින් තියලා ඊට පස්සේ මේක ඔක්කොම එකට කියන්නේ නැහැ. එන්න කිව්වයින් පස්සේ එදා දවසේ කැඳවීමයි දෙන්නේ. එදා දවසේ කැඳවීම ඊට පස්සේ සම්පූර්ණයෙන් දැන් මාව මුලින්ම ස්වාමි වෙලා පත් කරේ දලුගමට යන්න කියලා අපොයින්ට්මන්ට් ලෙටර් එක දීලා මොකද වෙන්නේ? දලුගමට යන්න යද්දී කාඩිනල්තුමා කතා කළා කිව්වා කලන දලුගම යන්න එපා වත්තලට යන්න කියලා. ඉතින් වත්තලට ගියා. වත්තලට ගිහලා අවුරුදු දෙකක දෙවෙනි අවුරුද්දේ ඒ ෆාදර් මාව ඉල්ලලා තියාගෙන ඊට පස්සේ මගදී කිව්වා බටගමට යන්න කියලා. බටගම ගිහලා ඔන්න සෙටල් වෙලා ඉන්නකොට මාස 8කදී ආයි වත්තලට එන්න කිව්වා. වත්තලට ආවිල්ලා ඊට පස්සේ මොකද කරේ? ඊට පස්සේ පිළියන්දලට දැම්මා. දැන් මම දන්නේ එකක්වත්. දැන් ඕඩිනේෂන් දවසේ උනාසේ කිව්වේ නෑනේ මෙතනින් පිළියන්දල අවුරුදු 3මාරකට පස්සේ මාව දැම්මා හොරණමීසමට. හොරණමීසමේ මිනිස්සු ඇවිල්ලා මාව එපා කියලා මාව දැම්ම මතුගමට. මතුගමෙන් තමයි මෙහෙට ආවේ අවුරුදු 5ක. දැන් මෙහෙ ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ කොහෙද ඉන්නන්නේ කියලා දන්නේ නැහැ. එදින් උන්වහන්සේ මුළු සම්පූර්ණ ප්ලෑන් එක සම්පූර්ණයෙන් කියන්නේ නැහැ. ඒක නිසා තමයි thank you පුතේ. ඒ නිසා තමයි ඔබට දවස ගානේ වචනයත් එක්ක ස්වාමින් වහන්සේට සම්බන්ධ වෙන්න එන්නේ. මම ආදර ප්‍රේමවන්තයනි දිනේෂ් හර්ෂණගේ විවාහ මංගල්‍ය ගොඩාක් දෙනෙක්ට ආදර්ශමත්. ඒ කියන්නේ ඔබ දෙදෙනා හැඟීමකට නෙමෙයි එකතු වුනේ. ආසාවකටත් වඩා ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඇහුවා. යාඥාවේ මේ මට ඔබ වහන්සේ දෙන්න කෙනාද කියන එක හර්ෂණේ මම ඔබවත් දන්නවා දිනේෂ් ඔබවත් දන්නවා ඔබ දෙදෙනාම යාඥාවෙන් තමයි හමු වෙලා තියෙන්නේ. යාඥාවෙන් හමු වෙච්ච දෙන්නේ. එනිසා මේ විවාහය වෙනස්. එනිසා තමයි අද වචනය ගන්න ඔබට කතා කරන්න.
අද වචනය මොකක්ද ස්වාමීන් වහන්සේ කතා කරලා කියන්නේ? ඔබව කැඳවලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ඔබව කැඳවලා තියෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ දන්නේ ඇයි කියන එක. ඒ නිසා ඔබ නිරන්තරයෙන් කනෙක්ෂන් එකේ ඉන්න වෙනවා. அந்த தொடர்பு இல்லாம வாழையிலாது அழைப்புன்னு சொன்னால் அந்த தொடர்போடு வாழ வேணும். හැමතිස්සෙම ඒ සම්බන්ධතාවයේ ඔබ ඉන්නම වෙනවා. අද වචනේ කතා කරලා කියනවා කැඳවන අද වචනේ අද සුවිශේෂයේ වචනේ කතා කරලා කියනවා බලන්න උන විවාහ මංගල්‍යයට ගොඩාක් දෙනෙක් කැඳවනවා. ඉතින් මොකද වෙන්නේ? ඊට පස්සේ ඒවා මගුලට ආරාධිතයන් කැඳවා පිළියෙල අසමා වෙන්න. තමාගේ ස්වර්ග රාජ්‍ය මෙවැන්නකට උපමා කළ හැකිය. එක්තරා රජෙක් තමාගේ පුත්‍රයාට විවාහ මගුලක් පිළියෙල කළේය. ඔහු විවාහ මගුලට ආරාධිතයන් කැඳවාගෙන එන්න පිණිස දාසයන් යැවීය. ඒත් ඔහු එන්න අකමැති වූහ. ඔහු එන්න අකමැති වූහ. එන්න කැමති වුණේ නැහැ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කැඳවන කැඳවීමට හැමෝම කැමති වෙන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේට ආදරයක් තිබුණා. සම්බන්ධකමක ඉඳන්දී තමයි කැමති වෙන්නේ. මොකද ඒ කැමති වෙන්නේ නැති හේතුව මොකක්ද? ඒ කැමැත්තට එකඟ වෙන්න මට අතාරින්න දෙයක් තියෙනවා. ඒක එතන ප්‍රශ්න තියෙන බලන්න. අර එනකොට 16 යවිය. ඒත් ඔහු එන්න අකමැති වුණා. යලිත් ඔහු වෙන 16 යවා. මෙන්න මගේ මංගල භෝජනය පිළියෙල කර තිබේ. ගොනුන් හා තර කළ සතුන් මරා කෑම සාදා ඇත. හැම දෙයක්ම සූදානම්ව තිබේ. මංගල්‍යයට එන්නයි කියා ආරාධිතයන්ට කියන්නේ කිය. හර්ෂණ දිනේෂ් දෙවියන් වහන්සේගේ කැඳවීමට උන්වහන්සේ ඔබට මට ලෑස්ති කරලා තියෙන දේ අපිට සල්ලි වලට ගන්න බෑ. එච්චර වටිනවා. කියන්නේ මේ ලෝකේ කිසිම දෙයකින් ඔබට ඒක මිල කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එනිසා තමයි යෙසායා 55 උන්වහන්සේ පළවෙනි වගන්තියේ කතා කළා දෙවෙනි වගන්තියේ කතා කළා කියන්නේ. යෙසායා 55 නකිනවා එන්න අරගන්න වළඳන්න නොමිලේම කෑමක් නොවන දෙයට මුදල් ගෙවන්නේ මන්ද තෘප්තිය නොදෙරේට වෙහෙසවන්නේ මන්ද පළවෙනි වගන්තිය ගන්න. පිපාස මුදල් නැති තැනැත්තනි එන්න අරගන්න වළඳන්න මිදි උෂා කිරි ගන්න නොමිලේම ලබා ගන්න. ෆ්‍රී. ඔබට මේ මංගල භෝජනය ස්වාමීන් වහන්සේ ලෑස්ති කරලා තියෙන දේ ඒක ෆ්‍රී. හැබැයි ඔබට අතාරින්න දෙයක් තියෙනවා. ඔබ දෙදෙනාටම අතාරින්න දෙයක් තියෙනවා. ඒක ඒගොල්ලන් එන්න කැමති නැති උනේ මොකක්ද? මංගලයට එන කිය ආරාධනය කියන්නේ ඒත් ඔහු නොසලකා කෙනෙක් තමාගේ කෙතටත් තව කෙනෙක් තමාගේ වෙළඳාමටත් ගිය. දැන් කෙතට ගියාම මොනවද කරන්නේ? ඒක අස්වැන්න අරගෙන කණේකන කරන්න. වෙළඳාමට ගියාම මොකද කරන්නේ? වෙළඳාමට ගියාම එකෙන් උපයලා දැන් මේක එහෙම වටේ යන්න ඕනේ නැහැ. කෙලින්ම මේක ලෑස්ති කරලා තියෙනවා. හැබැයි ඇටැච්මන්ට් කියද්දී අපේ බැඳීම කියද්දී අපේ පෙරේතකමක් අපි අපේ දේ අතාරින්න කැමති නැහැ. අපේ දේ අතාරින්න අපි සූදානම් නැහැ. එනිසා තමයි අපි අර නපුරා ඕක අතාරින්න එපා කියනවා. අච්චර ලස්සන දෙයක් තියෙද්දි අපි කුණුබක් කියක කෑම කනවා. හර්ෂණ දිනේෂ් ප්‍රේමාන්තේනි එක අම්මා කෙනෙකුයි තාත්තයි පුතයි මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ අපේ ලංකාව වගේ බංකොලොත් වෙලා රට ඒගොල්ලෝ ඔක්කොම වෙන රටකට යන්න තීරණය කරනවා. ඉතින් නැවේ යන්නේ මාස ගාණක් යන්න ඕනේ. නැවේ යන්න තීරණය කරගෙන යද්දී ඉතින් නැවට යන්තම් ටිකට් වලට සල්ලි තියෙනවා. ඒ වෙනම කෑම ගන්න විදියක් නැති නිසා ඒ රටේ ලාභම තමයි චීසුයි පානුයි. අපේ චීස් සංගාව ගණගෙන. නමුත් ඒ චීසුයි පානුයි තමයි ඒ රටේ ලාභම. චීසුයි පානුයි පැක් කරගෙන අම්මා මාසෙටම හරියන විදියට ගමන යනවා. ඉතින් දැන් සතියක් විතරයි චීසුයි පානුයි චීසුයි පානුයි චානල් කොල්ලට එපා වෙනවා. ඔක්කො තට්ටි නැවක්. ඒ කියන්නේ ප්ලේ ග්‍රවුන්ඩ්ස් තියෙනවා. ඔක්කොම හොටෙල්ස් තියෙනවා. මාර නැවක්. ඉතින් පොඩි තැනක මේගොල්ලෝ ඉන්නේ. ඉතින් මොකද වෙන්නේ? පුතා කියනවා අනේ අම්මේ මට නම් දැන් කම්මැලි. මට ඩොලර් එකක් දෙන්න මම අයිස්ක්‍රීම් එකක් කාලා එන්නම් කියලා. ඉතින් නැවේ ඇතුළේනේ නැති වෙන විදියක් නැහැනේ. ඉතින් ඩොලර් එක දීලා කියනවා අපේ පුතේ ටක් ගානේ පැයක් ඇතුළත ටක් ගාලා කාලා දුවලා එන්න ඕන කියද්දි
මම ප්‍රමාන්තේ. දැන් මොකද වෙන්නේ දිනේ ශාර්ෂිනී? මම දුවලා ගිහිල්ලා දැන් අයිස්ක්‍රීම් කනවා මොනවා අයිස්ක්‍රීම්ද කොල්ල නැහැ. කොල්ල නැහැ. ඊට දැන් අම්මා තාත්තා කියනවා නේ ඩාලින් ගිහලා හොයන්න පුතාව. මම පුවේ නැව පුරා හැම තැනම වෙනවා. කිසිම තැනක නැහැ. දැන් පැය දෙකක් තුනක් කොල්ල නැහැ. අන්තිමට බලන්න තියෙන්නේ අර 4 වෙනි තට්ටුවේ නැවේ අර ෆුල් ප්‍රභූ අය කන කෑම හොටෙල් එක නිකන් ඩිම් ලයිට් කැන්ඩල් ලයිට් එක ෆුල් නිකන් හයිෆයි AC කරපු දැන් තාත්තා වෙන බලන්න තැනක් නැති නිසා පොඩ්ඩක් ඔළුව දොර ඇරලා පොඩ්ඩක් මෙහෙම බලනවා තේරුණාද කියන එක පොඩ්ඩක් බලනවා පුතා ඉන්නවද කියද්දි අර මේ ලොකු මේස තියෙන්නේ මේසවල එහා කොනේ තනි මේසෙක කොල්ල කකා ඉන්නවා දැන් තාත්තට හින්දාට දැන් මොනවද කරන්නේ තාත්තා සද්ද නැත්තරම ලොකු මේසු ටයිකොට් දාගත්ත අය අස්සෙන් ගිහිල්ලා එන පුතා මොකද කරන්නේ දැන් බලද්දි එන්න ඩිෂස් 4 ගොඩක් එක මූ කනවා හරිද අම්මා තාත්තාවද ඉඳගන්න මේ බලන්න මේ චිකන් එක මාරයි අප්පා අබ්බු අර වකාල ඇතුළේ මේ චිකන් නෙමෙයි මරගම මේකට බිල ගෙවන්නකෝ අයියෝ එන්න තාත්තා ඉඳ අම්මත් එක්කන් එන්න ඉඳ මම බිල මේ අම්මත් එක්ක නෙමෙයි මම දැන් ඉතින් ඉර යන්නයි වෙන්නේ මොකද මේ කරන්නේ එන්න තාත්තා අයියෝ කන්න මොන කනවද මට කුටි කනවද මම යනවා එන්න අනේ මොකද්ද එන්න කියන්නේ කොහොමද මේක ගෙවන්න ඕනේ නැහැ මොන ගෙවන්න ඕනේ නැතේ අයි දැන් අනාගේ මොන්ටක තාත්තා ගන්නනේ ටිකට් එක වගේ සාක්කුවේ තියෙනවනේ ටිකට් එක ගන්නකෝ දැන් තාත්තා දැන් මේ නැගිටින්නේ නැහනේ ඒක නිසා දැන් සාක්කුවේ දාලා කොමාරි පර්ස් එක අරගෙන හංගපු ටිකට් දැන් ටිකට් තුනක් තියෙනවනේ ටිකට් එක අරගෙන ඔය කහපාට කෑල්ල කියවලා බලන්නකෝ අනේ ඒ කහපාට කෑල්ල තියෙනවා නැවට ටිකට් එක ගත්තායින් පස්සේ නැවේ සියලුම දේවල් ෆ්‍රී තාත්තේ අපරාධනේ ඔය කෑල්ල කියවන්න නැතුව අයියෝ පානු චාය චීසු පානු කකා ඇති වෙලා හැමදාම වෙල්ල කන්න තිබ්බනේ අම්මත් එක්ක එන්නනේ කන්න දිනේ ශාර්ෂණේ කෙතුණුවා කියලා කියන්නේ එහෙම ටිකට් එකක් දෙවියන් වහන්සේ ඔබට මට ලෑස්ති කරලා තියෙන දේ ෆ්‍රී ඔෆ් චාර්ජ් භුක්ති විඳින්න තියෙන්නේ විවාහය කියන්නේ අතිශයින් සුන්දර දෙයක් ඒ සුන්දර ඇවිල්ලා ඔබගේ හැඟීම් ඒවත් එක්කට වඩා ඔබගේ දේවල් ගොඩනගන දේවල් වලට වඩා ඒ ඔක්කොම ලස්සනයි. ඔබගේ ජීවිතේ ලස්සන තැන් ගොඩාක් ඇති. ඒ සුන්දර දේ ඇවිල්ලා මේක දෙවියන් වහන්සේ ඔබව එකතු කරන්නේ. දෙවියන් වහන්සේ ඔබ අතරට එන්න යනවා. දිනේෂ් මේ ලෝකේ ඉන්න හොඳම පිරිමියා නෙමෙයි ඔබ. හරියනේ ඔබත් හොඳම කාන්තාව නෙමෙයි නේ. අඩපාඩු තියෙනවනේ නේ. එකට ඉදි කොහොමද තියෙයිද? නේ. ඇත්තටම මම නිකන් මම තනිකඩේක්නේ. මම හිතද්දි විවාහය ගැන මට පොඩ්ඩක් බයක් හිතෙනවා. ඒ කියන්නේ දැන් මම නම් මගේ කාමරේ මම ඉන්නවා මට නැගිටිනවා මම නමුත් මෙතන තව කෙනෙක් එක්ක ඉන්නවා කියන්නේ. ඒක එච්චර ලේසි දෙයක් නෙමෙයි. ඒක එච්චර ලේසි දෙයක් නෙමෙයි. හැබැයි ඒක ඔබගේ ශක්තියෙන් ලේසි දෙයක් නෙමෙයි. ඒකයි උනාසේ පිලිප්පි වරින්ගේ 4 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තියේ කතා කරලා කියන්නේ. පිලිප්පි 4:13. උන්වහන්සේ පොත් දෙන පොරොන්දුව බලන්න. උන්වහන්සේ කතා කරලා කියනවා මා බලවත් කරන තැන වහන්සේ තුල මට සියල්ල කරන්න පුළුවන්. ඔබ අතරට ස්වාමීන් වහන්සේ එන්නේ. ඒ නිසා අර ආරාධනාව පිළිගන්න බැරි වෙච්ච අයට උනේ ඒගොල්ලන්ගේ දේ අතාරින්න බෑ. පෞල් ජීවිතේ ගොඩාක් වෙලාට ඕක ප්‍රශ්නේ. මගේ විදිහ. නෑ මගේ විදිහ. ඔයා ඉන්නවනේ මම කියන විදිහට. නෑ ඔයා මම හැමදාම වාකින්ද කරන්නේ. මම ඉන්නවද නෑ. දැන් මරාගන්නේ. සාමාන්‍යයෙන් හර්ෂණී පිරිමියාට බැන්දයින් පස්සේ ලෙඩක් හැදෙනවා. ලෙඩ ගොඩක් හැදෙනවා මං කියන්නේ. එක ලෙඩක් තමයි භාෂාවේ ප්‍රශ්නයක් එනවා. හරිද? භාෂාවේ ප්‍රශ්නයක් මං හිතන්නේ දිනේෂ්ටයි කියලා. මොකද දේව වචනයත් එක්ක ඉන්න නිසා. භාෂාවේ ප්‍රශ්න මොකද දන්නවද? පහුවට කතා කරන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ මොකද හිනාවෙන්නේ? ඔගොල්ලෝ මොකද හිනාවෙන්නේ? මෙතන වයිෆ්ලක් 4-5 දෙනෙක් හිනා වුණානේ. ඒ කියන්නේ හස්බන්ඩ්ලාට ලෙඩේ හැදිලා තියෙන්නේ. හරි ඔය යන්න හරි එන්න ඊට පස්සේ කියන ඉස්සර නම් අනේ ඩාලින් කන රිදෙනවද? අනේ ඒ පැත්තට කනට අරන් කතා කරන්න පැටියෝ. එහෙම කියපුවා අය කතා කරන්නේ නැහැ. දැන් වැඩට ගිහිල්ලා ඉවරලා හස්බන්ඩ් දැන් බෑග් එක තියෙන ගමන් කිව්වලු පටන් ගන්න ඉස්සෙල්ලා වතුර එකක් ගේනවද? දැන් වයිෆ් කියලා වතුර එකක් අරනවා. පටන් ගන්න ඉස්සෙල්ලා උණු වතුරකුත් තියනවද? උණුද? පටන් ගන්න ඉස්සෙල්ලා තේකුත් අදන් ඉන්නකෝ.
මොකද මේ පටන් ගන්න ඉස්සෙල්ලා මොකද මේ අලුත් එකක් ඉස්සෙල්ලා මම පටන් ගන්න පටන් ගත්තා කිව්වලු තේරුණාද කියන එක අන්නේ අම්මෝ මම ආදර ප්‍රේමවන්තේ ඉතින් එකට ජීවත් වෙනවා කියන එකේදී වෙනම කතන්දරයක් ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ ජේසුගේ දේ විඳින්න ඕන නම් ඔබගේ දේ අතාරින්න ඕනේ ඒකෙත ඒ බිස්නස් එක එතන අතහැරලා එන්න ඕනේ. 아무ත් යකා අර මේ වංගුවල අරගෙන යන දේ ජේසු කියන දේ කරද්දි ඉබේටම වෙනවා. ඒකයි යෙසායා 55 දෙවනි වගන්තේ කතා කරා කියන්නේ එන්න අරගන්න වළඳන නොමිලේම ගන්න කිරිහා මිදිවිෂ ගන්න කෑමක් නොවන දෙයට මුදල් ගෙවන්නේ කුමකටද? තෘප්තිය නොදෙන දෙයට වෙහෙසවන්නේ මන්ද? මාට සවන්දී මා කී දේ කර හොඳම ආහාර වළඳා පෝෂණය වී ප්‍රීතිවන්න. හොඳම ආහාරය දෙවනස්ගේ වචනය. එකයි මම ආදර ප්‍රේමවන්තනේ හර්ෂණ දිනේෂ් ස්වාමීන් වහන්සේ ජෝම්තුමාගේ 4 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි වගන්තිය කතා කළා කියන්නේ හොඳම ආහාරය මොකක්ද? ජේසුස් කියනවා මාගේ ආහාර මාගේ භෝජන නම් ජේසුස් වහන්සේ මාගේ භෝජන නම් මායු තනන් වහන්සේගේ කැමැත්ත කිරීමත් උන්වහන්සේගේ කාර්යය නිමාවට පත් කිරීමත්. ඒකයි ඔබගේ ශක්තිය වෙන්නේ. ඒකයි භෝජනය කියද්දී රසම දෙයක්ුත් නෙමෙයි. යෙසායා 30:20 බලන්න. යෙසායා 30:20 කතා කරලා කියනවා දැන් මගේ ආදර ප්‍රේමන්තනි ඔබට ටිකක් අමාරු ඇති මං හිතන්නේ. දේශනාව දිගයි වෙන්නනේ යන්නේ නේ. හැබැයි මේ ඇවිල්ලා හර්ෂණගේ දිනේෂ්ගේ විවාහ මංගල පූජාව ඔයාලා කවුරු නැතත් එයාලා දෙන්න තනියම හිටියත් මේක ඔබටයි දේශනා කරන්නේ. ඉතින් දේශ ඔබටත් කතා කරා ඒ අස්සෙන් අයිති කරගන්න පරීක්ෂාවට වැටෙන සතන් අම්මෝ දේශනාන ඒක නම් මේ එයාපෝට් එක නැති ප්ලේන් එකක් වගේ නැද්ද බාන්න බැරුව යනවා කියලා හිතන්න. එහෙම එකක් නෙමෙයි වචනේ ගන්න. සමිදානන් වහන්සේ විපත නැමැති කෑමද පීඩා නැමැති වතුරද ඔබට දෙන නමුත් ඔබට උගන්වන පිරිස ඔබ උන්වහන්සේ ඔබ සමග වැඩ සිටසේක. සමහරට දෙවනන්ස දෙන කෑම විපත පීඩාව ප්‍රශ්න අරගෙන ඒ අස්සේ සමයි ස්වාමීන් වහන්සේ ඔබ අරගෙන යන්නේ. හර්ෂණේ කකුට්ටව දන්නවද? කකුට්ටන්ව දන්නවද? දන්නවනේ කකුලගේ පොඩි එක. දිනේෂ් ඔබ දන්නවනේ සාමාන්‍යයෙන් කකුට්ටගේ ගෑනු සතා කවුද? කකුට්ටගේ ගෑනු සතා. කකුටිච්චි. දවසක් කකුටිච්චියෙක් තීරණය කරනලු මම කවදා හරි කසාද බඳින්නේ කෙලින් යන කකුට්ටෙක් වෙලා. දැන් හර්ෂණ වාරත් ඉමේජ් එකක් තියෙන්නේ නැතිනේ. මගේ හස්බන්ඩ් මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා. මම කරි දෙයක් තියෙන්නේ නැතිනේ. දැන් දේශයත් එහෙමනේ. මගේ වයිෆ් මෙහෙම වෙන්න ඕනේ කියන එක. හරි. දැන් එයාගේ බලාපොරොත්තුව කවදා හරි කෙලින් යන කකුට්ටෙක්. ඉතින් මීගම හන්දියට වෙලා බලන් ඉන්නවලු ඔක්කොම යන්නේ නැදේ. මෙහෙමනේ යන්නේ කකුට්ටෝ. තේරෙනවද? එකෙක්වත් නැහැ. දවස් මාසයක් බලන් හිටිය එකෙක්වත් නැහැ. ඔක්කොම අංශික 62මාර 23මාර ඔක්කොම රුයිතට යන්නේ. ඊට පස්සේ අවුරුද්දක් බලන් හිටියේ ඒත් නැහැ. තේරුණාද කියන එක? අවුරුද්දක් බලන් ඉඳලා දැන් දිනේෂ් වයස කීයද? 38යි. දැන් අවුරුදු 38කට පස්සේ හර්ෂණ හම්බුනේ. ඒ කියන්නේ කොච්චර දෙවියන් දැන් ඒව නෙමෙයි දැන් මෙයා බලන් ඉන්නවලු කෙලින් කකුටිච්චි කවුරුත් නැහැ. කවුරුත්ම යන්නේ නැහැ. තේරුණාද? අන්තිමට අවුරුදු 3ක් බලන් ඉඳලා 4 වෙනි මාසේ දෙවනි දවසේ මෙන්න යනවා එකෙක් කෙලින් කකුටිච්චි දුවලා ගිහිල්ලා මෙහෙම අර ස්කර්ට් එක මෙහෙම කරලා I would like to marry you කියලා කියද්දි මොකද වෙන්නේ? මම කකුට්ට බලන පංචකාලයනේ හොඳයි. කැමති වෙලා පොය ක්ලාස් ගිහලා කොළ පොරවල මාර කට්ටක් කෑවන්නේ. පල්ලි වැඩ ටික කරගන්න මං කියන්නේ. ඊට පස්සේ මම කළා කසාද බැඳලා පහවදා උදේ කකුට්ට ඔෆිස් යනවලු ඇදේට. කකුටිච්චි දු ඒ ඩාලින් මම ඇදේට යන්නේ මම මෙච්චර කල් බලන් ඉඳලා. ඩාලින් මම දන්නේ මම හොඳට බීපු කකුට්ටෙක්. හොඳ බෙබෙක්. උදේ පාන්දර බීලා තමයි එන්නේ. ඉතින් අනේ ඇදේට යන්නේ. ඔයාට මම ඉතින් අර ෆාදර්ගේ දේශනාව අහුවෙන් පස්සේ බොනේ කාතේරියා. සාමාන්‍ය මිනිස්සු බොන්නේ බැඳයින් පස්සේනේ. තේරුණාද කියන එක. ඉතින් දිනේෂ් නම් බොන්න ඕනේ නැහැ. මොකද දේව වචනෙන් මත් වෙලා ඉන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මොකද වෙන්නේ? ඉතින් මිනිස්සු කෙලින් යන මිනිස්සු බිව්වහම ඇදේට යනවා. ඇදේට යන කකුට්ට බිව්වම කෙලින් යනවා. මම බොනේ කාතේරියා. දැන් ඇදේට තමයි. කකුටිච්චි කෙසේ වෙතත් විවාහයෙන් පස්සේ ඔබ ජීවිතේ දකින්න යන්නේ. හැමදාම ඔහොම ඉන්නේ නැහනේ. එතකොට තමයි නොගැලපෙන තැන් එන්නේ. එහෙම වෙන්න ඕනේ. එතකොට මතක තියාගන්න විපත නැමැති පීඩාවද විපත නැමැති කෑමද පීඩාව නැමැති පානේද මම ඔබට දෙනවා. හැබැයි ඔබත් එක්ක ඉඳලා කියා දෙනවා. වචනයෙන්. ඒකයි උන්වහන්සේ කතා කරලා කියන්නේ උන්වහන්සේගේ කැඳවීමක්.
ඒගොල්ලන්ට ඒක එන්න බැරි වුණේ ඒගොල්ලන්ගේ දේ මම කැමති දේ. ඔයා ඉන්නනේ මම කියන විදියට. තමුසි ඉන්නනේ මම කරන දේ. මම කරන නෑ එහෙම එකක් නෑ. ඒකයි දිනේෂ් හර්ෂණී ස්වාමීන් වහන්සේ අද ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නේ. මේ කැඳවීම දෙන තැනදී උන්වහන්සේගේ මංගල භෝජනය භුක්ති විඳින තැනදී ප්‍රශ්නයක් අහන්නේ ජෝම්තුමාගේ 21:15 ඔවුන් ආහාර වැළඳු පසු ස්වාමීන් වහන්සේ සිමොන් පේදුරුට කතා කොට අන් හැමතෙම වඩා ඔබ මට ආදරෙයිද? අන් හැමතෙම වඩා ඔබ මට ආදරෙයිද? උන්වහන්සේ කතා කළා ජෝම් 21:15 වෙනි වගන්තියේ ඔන්ට වඩා මට ප්‍රේම කරන්නේද යසුස් එක? එවිට ස්වාමීනි මා ඔබට ප්‍රේම කරන බව දන්නාසේකයි පිළිතුරු දුන්නේ. උන්වහන්සේ මගේ පැටලු පැටවන් පෝෂණය කරන්න. හර්ෂණී ජේසුස් අද ඔබගෙන් අහන්නේ හැමෝටම වඩා ජේසුට ආදරේද? දිනේෂ්ට වඩාත් ඔබ ජේසුට ආදරේද? අනිවාර්යයෙන්. එහෙනම් දිනේෂ් ඇවිල්ලා ජේසුගේ පැටලු පැටියා අද ඔයාට දෙනවා. ආදරය කරන්න පෝෂණය කරන්න. ගස්සන් පුප්පන් උරවන් යන්න නෙමෙයි. දිනේෂ් ඒකම තමයි. ජේසුට හමුවට වඩා මේ ජේසුගේ දුව. ජේසුගේ පැටලු පැටික්කි අද ඔබට දෙනවා. මෙච්චර කල ආදරෙන් ජේසු ගාව ඉඳලා අද ඔබට බාර දෙනවා ආදරය කරන්න පෝෂණය කරන්න. කෑ ගහන්න, වැරදි වචන වලින් බනින්න, අත උස්සන්න තහනම්. එහෙනම් ඔබ ජේසුටයි එක කරන්නේ. ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒ නිසා ඔයාලා දෙන්න අතරට උන්වහන්සේ එන්නේ. උන්වහන්සේ එන්නේ. හිතන්න ඔය දෙන්න විනාඩියකට අත් දෙක අල්ල ගන්නකො ඔක එක පැත්තක තියලා අත් දෙකෙන් අල්ල දකුණ කොන්තේ මේක තියලා දකුණ අතෙන් අල්ල ගන්න. හරි. හරිද? චුට්ටක් අත උඩ උස්සන්න පේන්න. හරි. ඔබට පේන්නේ විවාහය මෙහෙමයි කියලා. විවාහය ඔමයි කියලා ඔබට හිතෙන්නේ. ඒ කියන්නේ පේන්නේ ඔබ දෙදෙනාම විතරයි. දිනේෂ්ට කේන්ති ගියාම හර්ෂණීව අතාරින්. ඊපස්සේ හර්ෂණීව රසට මොකක් කරේ පෝක් කරේ එකක් මොකක් කරේ හදලා යාළු වෙනවා. ආයි යාළු වෙනවා. අතින් අල්ල ගන්න. දැන් හර්ෂණට කේන්ති යනවා ඔය අතාරින්. ඔය හර්ෂණේ අතාරින්. දිනේෂ් පෝක් කරේ නම් බෑ. පෙන්ඩන්ට් එකක් වරි මොකක් කර දෙන්න වෙනවා. ගාන වැඩි. ඒ නිසා ආයිත් දැන් ඔබ හිතන්නේ විවාහය කියලා කියන්නේ ඔබ දෙයිද දැක් කියලා. ඔහොම අත තියාගෙන ඉන්නකෝ. දවසක් එක සුදු ෆාදර්ස්ලා ඉන්නවනේ ඒ කාලේ. ඒ කාලේ සුදු ෆාදර්ස්ලා ඉන්න අපි වගේ නෙමෙයි. අර ප්‍රංශෙන් ආවාය මිෂනරි ෆාදර්ස්ලා. ඉතින් ඒ කාලේ කපල් එකක් ඇවිල්ලා කිව්වලු ෆාදර් අපිට නම් පවුල් කන්න බෑ. ඒකට ඉන්න බෑ. මට දික්කසාද වෙන්න ඕනේ. ඩිවෝස් වෙන්න ඕනේ. ඩිවෝස් වෙන්න ඕනේ කියලා කියද්දි ෆාදර් කිව්වා ෆාදර් ඉංග්‍රීසි ඒගොල්ලෝ අර අපිට දෙක සාදා වෙන්න ඕන නම් අපි මගුලට ආව එකගෙන ඔක්කොම එකගෙන වරේ කිව්වලු. දැන් අර වෙඩින් එකට ආව ඔක්කොමට එන්න කිව්වලු. දික්කසාද කරන්න. දැන් ඔහොම ඉඳලා මොකද කරන්නේ කපල් එකට දන ගහන්න කිව්වලු. අත් දෙක වැඳගෙන හිස පහත් කරගන්න කියද්දි ශුද්ධාත්මයන්ට ගීතිකාවක් කියන්න කියද්දි මොකද වෙන්නේ? ෆාදර් ගත්තලු අර මේ අර ස්ප්‍රින්ක්ලර් එක වාසිරි පැන්නේ එන්නේ. මේක නෙමෙයි කියන්නේ ඒක හැද ලොකු එක. අඩි ලොකු පරණ ඒවනේ. තබක්ක දෙන තඩි සයිස් එකක්. පිත්තල එකක් තිබ්බලු. උදේට තද කරලා වතුරේ මාර්ගන දැන් අර දෙන්න ඔළුව පාත් කරගෙන ශුද්ධාත්ම ගීතිකාව. අත දෑත බදලා තුන්නලු මිනිහාගේ ඔළුවට ටාං ගහලා. ඊට පස්සේ දැන් මේ මිනිහට ගහනවා මේ කාන්තාවට ගහනවා. මම දැන් මාරුවෙන් දඩ ගහලා වදිද්දි අනේ අම්මා ෆාදර් මොනවද කරන්නේ? මම ඔළුව පැලෙන්නේ යනවනේ කියද්දි. ෆාදර් කිව්වලු තොප්පිට දෙක සාද වෙන්න ඕන නම් තොප්පිලා දෙන්නගෙන් එකෙක් මැරෙන්න ඕන කිව්වලු. මලයින් පස්සේ අනිත් එකාට දික්ක සාදේ දෙන. දැන් මැරෙනකන් ගහනවා කිව්වලු. දෙවියන් වහන්සේ කරන දෙයක් මම අවශ්‍ය වෙන් කරන්න බෑ. ඕක නෙමෙයි විවාහය කියන්නේ. දිනේෂා මගේ අතින් අල්ලගන්න. ඒ අත අතහැරලා. නෑ මගේ මැගිල්ලෙන්. හර්ෂණීව මගේ චුටි ඇඟිල්ලෙන් අල්ලගන්න. හිතන්න ඔබව එකතු කරන්න ජේසුස්. ඔබ අතරට උන්වහන්සේ එන දවස අද. එතකොට ඔබගේ හැඟීම් ආසාවන් සුන්දර තැන් ගැළපෙන තැන් ඔක්කොම තියෙයි. හැබැයි උන්වහන්සේ කියනවා මතයතුමාගේ 7 වෙනි පරිච්ඡේදයේ පර්වතය මත ගෙය තනාගත් නැනවතෙක්. උන්වහන්සේගේ වචනය කියන්නේ පර්වතය. ඒතකොට ඔබව එකතු කරන්නේ දෙවියන් වහන්සේ. ඒකද පළවෙනි කියීමේ කතා කරලා කියන්නේ ඔබගේ මුරණ්ඩු සිත අහක් කරලා ගල් සිත අහක් කරලා මම දයාබර හිතක් දෙනවා ඔබට. ඔබ එකතු කරන්නේ උන්වහන්සේ. එකෙන් අදහස් කරන්නේ නැහැ දිනේෂ් ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා. හර්ෂණ ජේසුස් ඔබගේ ගෙදර හිටියා කියලා. ජේසුස්ගේ ගෙදර ජොසෙෆ්තුමා මැරුණා. කානානුවර විවාහ මංගල්‍යයේ මිදිරස නැති වුණා. ජේසුස්ගේ බෝට්ටුවට කුණාටු ආවා. ඔබ තිරුවල ජේසුස් ආවා කියලා ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. උන්වහන්සේ ඉන්නේ ප්‍රශ්න අයින් කරන්න නෙමෙයි. ප්‍රශ්න ඇස්සේ උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා කියන්නේ. දැන් දිනේෂ්ට එපාම වෙනවා. එපාම වෙනවා. හර්ෂණේ එපාම වෙලා අතාරින්න.
හර්ෂණේ වතාරේ. දිනේෂ් අතාරින්නකෝ. එහෙනම් ජේසුව තමයි අතාරින්න වෙන්නේ. ජේසුව අතාරින්න වෙන්නේ. හොඳට මතක තියාගන්න මේ අත. හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ඒක වෙන්නම අත්දැකීමක්. වෙන්නම අත්දැකීමක්. ස්වාමින් වහන්සේ එකයි කතා කරලා කියන්නේ ඔබට ඒ කියන්නේ ඔබව මම කැඳවන්නේ. එයා එන්නේ නැහැ. කැඳවන අය සුවිශේෂ අද එන්නේ නැහැ. කැඳවන අය නැතිකොට මොකද වෙන්නේ? එයා ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා. කාලකන්නිකමක්. ඔයාලා දෙන්න දෙවියන් වහන්සේ කතා කරන දේ කරන්නේ නැතුව තමුන්ගේ දේ කරනවා කියන්නේ කාලකන්නිකමක්. අපරාධේ කඩයමක්. දෙවනස්ගේ කැමැත්ත සමහර වෙලාවට දිනේෂ් ඔයාට දෙවනස්ගේ කැමැත්ත එන්නේ හර්ෂණය තුලින්. හර්ෂණයට කැමැත්තනේ දිනේෂ් තුලින්. සමහර ඔබ අකමැති වෙන්න පුළුවන්. හැමදාම මට එතන පිළිගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි දිවැසිවරයා එයයි. ඒකම ඔබගේ වගකීම අනිත් කෙනාට දෙවනස්ගේ කැමැත්ත අරගෙන එන කෙනා ඔබයි. එතනදී මොකද වෙන්නේ? ඒ ආරාධනාව ජේසු කියන දේ ඔබ දෙදෙනා බෙදා ගන්න තැන. ඉතින් මොකද වෙන්නේ? එයාලා අකමැති වුණයින් පස්සේ තමයි හැමෝටම එන්න කියන්නේ. හැමෝටම. අද වචනේ කතා කරලා කියනවා බලන්න සියලුම දෙනා ඒගොල්ලෝ එන්නේ නැහැ. සමහර අයව මරනවා. ඊට පස්සේ එන්නේ නැතිව යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? 8 වෙනි වගන්තිය එවිට ඔහු තම දාසයන්ට කතා කොට මංගල්‍ය සූදානම් කර තිබේ. ඒත් ආරාධිතයෝ සුදුස්සෝ නොවෙති. එබැවින් ඔබ මංසන්ධිවලට ගොස් හමුවන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙනෙන්නයි කිය. අපි සුදුසු අය නෙමෙයිනේ දිනේෂ් හර්ෂණේ. ස්වාමීන් වහන්සේගේ මංගල්‍යයට එන අපි කවුද? හැබැයි ජේසුස් කියනවා අර තෝරගත්ත අය ආවේ නැති වෙනවම හැමෝටම කතා කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ දාසයෝ වචනේ බලන්න හරි ලස්සනයි 10. ඒ දාසයෝ අපි හැමෝම කියමු. ඒ දාසයෝ මාවත් වලට ගොස් හමු යහපත් අයහපත් දෙගොල්ලන්ම හමු වූ යහපත් අයහපත් දෙගොල්ලම රැස් කළහ. ඒ තමයි අපි. හොඳ නරක හැමෝම. අද ඔබව මෙතනට කැඳවේ හර්ෂණ දිනේෂ්. ඔබ යහපත් හින්දා නෙමෙයි. යහපත් අයහපත් දෙකම තියෙනවා. හොඳ නරක දෙකම තියෙනවා. ඔබගේ ජීවිතේ ජේසු ඒ දෙගොල්ලත් ඒ හැම දෙයකම ඔබව කැඳවේ. බලන්න අද වචනය මම වෙඩි විවාහ මංගල වල කරන දේශනාවල අද මේක විශේෂ වචනයක්. මම කවදාවත් මේ වචනේ අරන් නැහැ දේශනාවකට. හැබැයි මේ හැම වචනයක්ම ඔබ දෙදෙනාට යහපත් අයහපත් හොඳ නරක ඔක්කොමත් එක්ක ජේසු කවදාවත් සුදුසු අයව කැඳෙන්නේ නැහැ. පේදුරු කියන්නේ නායකයා වෙන්නේ සුදුස්සෙක් නෙමෙයි. තෝමස් කියන්නේ සැක කරපු කෙනෙක්. ජේසු කවදාවත් සුදුසු අය මරිය මග්දලේන පෞකාර ජීවිතයක් සුදුසු අයව තෝරගත්තේ නැහැ. උන්වහන්සේ නුසුදුසු අයව තෝරගෙන සුදුසු කරනවා. ඒක උන්වහන්සේ කතා කරලා කියන්නේ අද එසකියල් පොතේ මම ඔබගේ මුරණ්ඩු සිත 26 කතා කරලා කියන බලන්න 25 නුඹලා පිරිසිදු වන පිණිස වන ලෙස මම නුඹ කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම් වලින් නුඹලා සියලු දේව රූප වලින් නුඹලා පිරිසිදු කරන්නෙමි. මම අලුත් හදක් නුඹලාට දී අලුත් සිතක් නුඹලා තුල මවා නුඹලාගේ මුරණ්ඩු ගල් සිත පහ කොට කීකරු සිතක් නුඹලාට දෙන්නෙමි. ඒක උන්වහන්සේ කරන්නේ. ඔබ සුදුසු කරන්නේ උන්වහන්සේ. ඒකට ඔබ උන්වහන්සේ ගාවට ගිහිල්ලා ඇත්ත පිළිගන්න එක කරන්න ඕනේ. නොසුදුසුකම් love is blind marriage open eyes එකට ජීවත් වෙද්දී ගැළපෙන්නේ නැති තැන් ගොඩාක් ඔබට දැනේ. තේරෙන්නේ ඔබට වැටහෙන්නේ නැහැ. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම දෙයක් වුනේ? ඇයි ස්වාමීන් වහන්සේ මෙහෙම දෙයක් කරේ? ප්‍රශ්නාර්ථයක් එයි. හැබැයි උන්වහන්සේ කියනවා මම ඔබ වෙනස් කරන්න ඕනේ. හොඳ නරක ඔක්කොම කැඳවුවයින් පස්සේ අපි අවසානෙට එන්නේ හොඳ නරක කැමතිවෙන් පස්සේ ඒ හැමෝම එනවා. පාරවල් වල ඉන්න අබ්බගාත දුබල චරිත ඔක්කොමලා එනවා. උන්වහන්සේ කතා කරලා කියනවා අද ගීතාවලියේ තැළුඳු බින්දුණු සිතක් 16 වෙනි වගන්තිය 51 16 ඔබ වහන්සේට පුද පඬුරු රිසි නොවනසේක. ඒවා ඔබට රිසි නම් මම ඒවා ඔබට පුදන්නමි. දවන යාග පූජාවලටද ඔබ රිසි නොවනසේක. සමිඳුන් ප්‍රිය පඬුර නම් බිඳුණු හදවතකි දෙවිඳුනි ඔබ තැලෙනු බිඳුණු සිතක් ඉවත නොදමනසේක. ඒ කියන්නේ උඩින්ද මනම් ඔබගේ ජීවිතේ කැඩිච්ච තුවාල වෙච්ච තැන්. දිනේෂ් හර්ෂණේ ඔබට ඉන්නේ නැද්ද එකට ජීවත් වෙද්දී
ඔබගේ දුබලකම මතුවේ. අමාරුයි කියලා හිතෙයි. හර්ට් වෙයි. ඔබ දෙදෙනාක් දේවදූතයෝ නෙමේ. බැඳලා දවසේ ඉඳන් කවදාවත් වෙනස් වෙච්ච නැති යුවල දන්නවද කවුද කියලා? බැඳ දවසේ කවදාවත් වෙනස් වෙච්ච නැති එකම යුවල දන්නවද? ඉසුරු මුනිය පෙම් යුවල. ගලේන කොටලා තියෙන. අනිත් අම්ම එක්කෙනම වෙනස් වෙනවා. ප්‍රශ්න වෙන තැන් වෙලා තියෙනවා. හැබැයි බින්දුණු සිත ඒ සිත ප්‍රසන්න ජේසුට ප්‍රසන්නම පඬුරයි. එනස කියනවා ඒ බින්දුණු සිත අරගෙන මම මුරුදු හිතක් ඔබට දෙනවා. ගල් හිත බිඳෙන්න ඕනේ. මුරණ්ඩු හිත කැඩෙන්න ඕනේ. මුරණ්ඩු කන්. ඒක උනාසේ යසායා 10 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තේ කතා කරලා කියනවා මම අසිරියාව මුගුරක් විදියට පාවිච්චි කරනවා. මම අසිරියාව මුගුරක්වත් සැරෑටියක්. සමහර වෙලාවට පාරාවගේ සිත දැඩි කරේ දිනේෂ් දෙවියන් වහන්සේ. හර්ෂණී ඇයි එහෙම කරේ? දෙවියන් වහන්සේ පාරාවගේ සිත දැඩි කරාම තමයි ඊශ්‍රායල් ජනතාව රතු මුදෙන් ගියේ. ඔබ දෙදෙනාගේ මුරණ්ඩුකම් සමහර වෙලාවට අනිත් කෙනාව ජේසුට ලං කරන අත්දැකීමක් වෙයි. ඒ මුරණ්ඩුකම ඔබ රිදෙන තැන විසි කරන්න නෙමෙයි. දාලා යන්න නෙමෙයි. ජේසු ගාවට යන අත්දැකීමක්. එතනින් ප්‍රතික්ෂේප වෙච්ච ජනතාව වෙන තැනකට ගියා වගේ. ස්වාමීන් වහන්සේ ඔබව කැඳවනවා දුබලකම හරහා. ඊට පස්සේ මොකද වෙන්නේ? මංගල භෝජනේ පිරෙනවා. හැමෝම එනවා. ඒ රජය ඇවිදගෙන යනවා හැමෝමත් එක්කම කතා කර කර. හැබැයි එක්කෙනෙක් ඉන්නවා. මගුල් ඇඳුම ඇඳගෙන ආව නැති. ඔගොල්ලෝ ඔක්කොම මගුල් ඇඳෙමින් ඉන්නේ. වෙඩින් ඩ්‍රෙස් එකක් නේද? එඳන් ඉන්නේ. මේක කුස්සියට ඇඳන් ඉන්න කවුරුත් ඇවිල්ලා නැහැ මෙතන. ඒ මාව නම් මොකද වෙන්නේ? ඒ මනාව කාටද හරි නැත්තේ? කාටද හරි නැත්තේ? ජරා ඇඳුමක් අඳගෙන ආව නම් කාටද හරි නැත්තේ? ඒක කපල් එකට හරි නැහැ. ඒ කියන්නේ යාට වැදගත් නැහැ කියන එක කියන්නේ. ඒ නිසා ඒ දුප්පත් දිලිඳු වායව කැඳෙව්වා කියන එකෙන් අදහස් කරන්නේ මේ රජගේ පුතාගේ මගුල නෙමෙයි කියලා. රජගේ පුතාගේ මංගල්‍ය ඒක වැදගත්. එහෙනම් එයා අහනවා ඇයි ඔබ කොහොමද මෙහෙම ආවේ ඇතුළට? හරි මම එන්න කිව්වා තමයි. සුදුසුකම තැනින් නැති තැනින් එන්න කිව්වා. හැබැයි එන්න විදියට එන්න. ඉන්න විදියට ඉන්න බෑ. ඔබ ස්වාමීන් වහන්සේගේ දුර්වලකමත් එක්ක කැඳෙව්වේ හැමදාම දුර්වලයෙක් විදිහට ජීවත් වෙන්න නෙමෙයි. ඔබගේ හදවත අලුත් වෙන්න ඕනේ. උනාස් කියන මගේ ආත්මානුභාවය මම ඔබට දෙනවා. ඔබ ජීවත් වෙන්න අලුත් වෙන්න ඕනේ. දවස ගානේ මගේ ආදර ප්‍රේමවන්තිනි දිනේෂ් හර්ෂණී ඔබගේ අලුත් ඇඳුමක් ජේසු දුන්නේ කොහමද? අලුත් ඇඳුමක් ජේසු දුන්නේ ජේසු කුරුසේ නිර්වස්ත්‍ර වෙලා ජේසුගේ ලේ වලින් වන්දි ගෙවලා ඔබගේ මගේ නිර්වත වහන්න. උන්වහන්සේ උප්පත්ති කතා පොතේ බලන්න මුල්ම ඇඳුම උප්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තියේ මුල්ම ඇඳුම ගැන කතා කරනවා. උන්වහන්සේ ආදම් ඒව නිර්වස්ත්‍රයි කියලා දැක්කයින් පස්සේ නිර්වස්සයි කියලා දැක්කයින් පස්සේ මගේ ආදර ප්‍රේමාන්තිනි මිනිසාසිය බිරිඳට ඒව යන නම දුන්නේ 21 දෙවි ස්වාමීන් වහන්සේ හම් වස්ත්‍ර සාදා ආදම්ට සහ ඔහුගේ භාර්යාවට හැඳ උසේක. හමක් ගන්න කොහොමද? සතෙක්ව මරලා. උප්පත්ති කතා පොතේ මුලින්ම මරණ සතාව මරන්න. එතකොට එයාලට ඇඳුමක් දෙන්න. ජේසුයි මැරිලා. ජේසු නිර්වස්ත්‍ර වෙලා ඔබට අලුත් ඇඳුමක් දීලා තියෙනවා. ජාකොබ්ගේ පුතා බාල පුතා ජෝසෙෆ්ට ජාකොබ් අලුත් ඇඳුමක් දුන්නා. අපි දකිනවා අකීකර පුත්‍රයාගේ උරු ජරාව ගාගත් ඇඳුම වෙනුවට තාත්තා අලුත් ඇඳුමක් මැහුවා. අලුත් ඇඳුම කියන්නේ අලුත් ජීවිතයක්. ස්වාමීන් වහන්සේ ඔබව ඒ අලුත් ඇඳුමෙන් සරසන්නේ. උන්වහන්සේ ඒක නොමිලේ දෙන්නේ. ඒකට ඔබ පයින් ගහන්න බෑ. ඒ නිසා මේක සරලවම ගත්තාම ඔබ හැම දවසකම ලබද්දී පූජාවට එන්න ඕනේ. අඳින ඇඳුම විතරක් නෙමෙයි හදවත අලුත් කරගෙන ඉන්න විදියට එන්න පුළුවන්. හැබැයි ඉන්න විදියට එන්න බෑ. සූදානමකින් ජේසුව ලබන්න. සූදානමකින් ජේසුව ඒක වැරදි වෙන්න පුළුවන්, කිලිටි වෙන්න පුළුවන්. ජේසුගේ ලේ වලින් පවිත්‍ර වෙන්න. ඒකයි උනාසේ යසායා 5 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තියේ කතා කරලා කියන්නේ. එන්න අපි මේ ගැන සාකච්ඡා කරමු. ඔබගේ රතේ ඇති ඔබේ පාපය ඔබලගේ පව් රතේ තිබෙන නමුත් මම ඒවා හිමෙන් සුදු කරන්නේය. තද රතු පැහැයෙන් තිබෙන නමුත් සුදු ලොම්ෙන් වන්නේය. ඒක උන්වහන්සේකට දෙයක්. ඔබ විවෘත වෙන්න. බැරි වෙද්දි, දුබල වෙද්දි, ගැටෙද්දි ජේසු ගාවට යන්න. තද හිත මුරණ්ඩුකම ඔක ඉවර වෙන්නේ නැහැ. දවසින් දවස එක විදියට එයි. ජේසු ගාවට අරගෙන ගිහිල්ලා මුරුදු කරගෙන ඒ ආදරයෙන් පිරීලා
ඔබ දෙදෙනාට ආදරය කරන්න. අපි අවසාන කරන ජෝන්තුමාගේ පළවෙනි පරිච්ඡේදය 1 ජෝම් 4 උන්වහන්සේ 19 වෙනි 18 වෙනි වගන්තයේ 20 වෙනි වගන්තයේ කතා කරලා කියනවා. 1 ජෝම් 4 20 උන්වහන්සේ කතා කරලා කියන වචනේ බලන්න. යමෙක් මම දෙවියන් වහන්සේට ප්‍රේම කරමි කියමින් තම සහෝදරයාට වෛර කරයි නම් ඔබ බොරුකාරයෙකි. පෙනෙන සහෝදරයාට ප්‍රේම කරන්නාට නොපෙනෙන දෙවියන් වහන්සේට ප්‍රේම කර නොහැකිය. ඔබ දෙදෙනාට ආදරය කරලායි ඒක කරන්නේ. ඒක ආදරය කරන්නේ කොහොමද? 19 වෙනි වගන්තිය කියනවා අප එකිනෙකාට ප්‍රේම කරන්නේ උන්වහන්සේ පළමු කොට අපට ප්‍රේම කළ බැවිනි. එනිසා දිනේෂ් හර්ෂණේ මගේ ගා ප්‍රේමාන්තනේ දිනේෂ් එක දවසක් මගේ ඔෆිස් එකට ඇවිල්ලා කියනවා ෆාදර් මම ඔබ වහන්සේගේ දෙයකට කැමති නැහැ. මම බැලුවා මොකක්ද කියලා. මං කිව්වා මට ෆාදර් කිව්වා ෆාදර් මං අකමැතිම දේ තමයි ඔබ වහන්සේ බයිබලයේ වහන වෙලාව දේශනා කරලා. බයිබලයේ වහලා මෙහෙම සිප් එක බයිබලයේ සිප් එක දාන වෙලාවට මම අයියෝ මම අකමැතිම වෙලාව ඒකයි කියලා. ජීවිතය අකමැති වෙලාවක් වෙනවා. ඉතින් ඒ සිප් එක මට දාන්න වෙනවා. අද දවසේ වචනේ එතන ආයුක්ත කරගන්න. දිනේෂ් මට මේ පුංචි දේ හදලා ගෙනත් දුන්නා. වෙඩින් එකට ඉස්සෙල්ලා කොහොම හරි මේක ගෙනත් දුන්නා. මේක මගේ වචනය තියෙන බයිබලයේ හුලං කොළ හුලඟට යනවට තියාගන්න. එනිසා ඔබගේ ජීවිතයේ මේ පුංචි ලී කෑල්ල පිටු පෙරලෙන්නේ නැතුව තියනවා වගේ ඔබ ජීවිතයේ වචනේ තුර නතර වෙන්න. ජීවිතයේ වචනේ තුර නතර වෙන කෙනෙක් වෙන්න. ස්වාමීන් වහන්සේ ඔබ එකතු කරන්නේ ඒ මංගල භෝජනේ ස්වාමීන් වහන්සේ කැඳවෙන්න. ඔබගේ දේ අතහැරලා ස්වාමීන් වහන්සේගේ දේට එහි කියන්න. දුර්වල වෙයි බැරි වෙයි මුරණ්ඩු සිත උන්වහන්සේ ගාවට අරගෙන මුරුදු හිතකින් සැරසෙන්න. අලුත් ඇඳුමකින් හැම දෙස්සෙම අලුත් වෙන්න. අලුත් වෙන්න පරණ එක ගලවන්න වෙනවා. පරණ ස්වභාවය හැම ගැලවෙන්න වෙනවා. හැව යන්න වෙනවා. ඒ වගේ එහෙම අමාරු තැනකට පස්සේ පීඩාවකට පස්සේ ස්වාමීන් වහන්සේ අලුත් දෙයක් ඔබගේ ජීවිතේ කරනවා. ඒ ඇඳුම් ගලවද්දි රිදෙනවා. ජේසුගේ ඇඳට තුවාල වලට ඇලිච්ච ඇඳුම මෙහෙම ඉරද්දි තුවාල පෑරිලා කුඩුවම කැඩිලා ලේ විද්දා. රිදෙනවා. හැබැයි පරණ දේ ගලවන්න නැතුව අලුත් දේ අඳන්න බෑ. එනිසා රිදෙන හැම වෙලාවෙම මතක තියාගන්න ස්වාමීන් වහන්සේ මගේ මුරණ්ඩුකම කඩලා අලුත් හදවතක් දෙනවා. ඒ අලුත් හදවත තුළ ජීවත් වෙන්න ස්වාමීන් වහන්සේ ඔබට බලය දෙනවා. ආමෙන්.